සුවේ උත්තම දම් කන්ද තුල දෙමාපියන් ගැන පෙරට යොමයි මාපියෝ මහබඹු වෙතට සමානයි පළමු ගුරුන් යැයි දිලෙන නමයි දුර සිටගෙන ගොස් පිදුමට සුදුසුය එවන් පිදුම ලොව ඉහළ දමයි ඔබ මේ ලොවට බිහි කලයි මාපියෝ සිතන්න ලොවුතුරු බුදුට සමයි මොහොතක් සිතන්න මව්පිය ගුණ බෙල අසම සමයි ඒ අපිරිමිතයි මාපියනට ඇති දෙනුවන් දරුවෝයි ඒ දෙනුවන් මේ සසරේ පතයි දසමස කුස හොත් දින සිට විඳි දුක් මහමෙර බාරටත් වැඩි නේද උත්තම ගුණ ඇති ගෙදර බුදුන් ගැන මිනිසුනි කළ මැන අවබෝධ බලන්න පින්වතුනි වර්තමාන සමාජයේ දිහා රූපවාහිනිය බැලුවත් ගුවන් විදුලිය ශ්‍රවණය කළත් පුවත්පතක් බැලුවත් මේ ඇස්වලට දකින්න ලැබෙන්නේ මේ කන්වලට අහන්න ලැබෙන්නේ හදවත කම්පා කරවන මහා පුදුමාකාර සිදුවීම් දරුවන් විසින් දෙමව්පියන්ව මරණ දෙමාපියන් විසින් දරුවන්ව කුණු කානුවට කුණු බක්කියට විසිකර යන මහා පුදුම සමාජයක් තුලයි අද අපි ජීවත් වෙන්නේ අද ඔබට කියන මේ බණ කතාව ඔබේ ජීවිතය වෙනස් කරાવી මේ අනුවේදනීය කතාව සිදු වෙලා තියෙන්නේ බුදුබණ කියන ලංකාවේ නොවේ බුදුන් වහන්සේ පහළ වුණ දඹදිව සවැත් නුවර පිටිසර බද ගම්මානයක අසන්න මෙතැන් සිට හදවත සසල කරවන ඒ කතා පුවත එක් ගම්මානයක දුප්පත් නිවසකි එකම පුතයි අම්මට ඇත්තේ ආදර පුතු හැර වෙන යම් සැපතක් මේ දුප්පත් අම්මට නැත්තේ ලේකිරි කර දෙයි පොඩි පුතු නලවායේ දරුසෙනේ ඇති ආදර අම්මා දරුසෙනේ හස මැද විඳිනා සැපතක් කිසි දින බෑ කරනට නිම්මා අවදිව ආලෝයම දරුවා වඩාගෙන කටුමැටිගේ දොර වසා දමා ගම මැද ඇති සිටු මැදුරට යනවා අම්මා සෙනෙහස හදෙහි යොමා කාසේ මුදල් රන්
නිවන් කහවනු ලබනට සිටුගේ කුස්සියේ දුක් වින්දා උදේදන් රැවෙනකං අම්මා අසනවා සිටු දේවිගේ නින්දා වේලක් කාලා වේලක් නොකමින් තුන්තිස් පැයෙදිම වැඩ කෙරුවා පුංචිම බඩගින් නක්වත් දුන්නේ පුතාගේ කුස නිතරම පිරුවා දම්බදේව ඇත්තේ තක් ශීලාව වෙත ගොස් අම්මා තම පුතු බාර කළා ශිල්ප උගෙන සමතෙක් වී එනතුරු බලාවුන්න මුල්ලකට වෙලා කාරුණික පින්වතුනි මෙලෙසට අනුන්ගේ ගෙවල් වල කුලී වැඩ කර කර අත්පාවල කර ගැටෙනකං නොවිදිනා දුක් විඳින ආදරණීය අම්මා තමන්ගේ මුළු ජීවිතයම කැප කළේ දරුවට ලස්සන අනාගතයක් හදලා දෙන්න. අම්මා විඳින දුක දෑසින් දැක දැක පුතා හොඳින් ශිල්ප ඉගෙන ගත්තා. ටික ටික වැඩෙන පුතා තරුණ වියට පත්වෙන හැටි අම්මා හරිම සතුටින් බලා සිටියා. පුතාගේ ගැනීම දැකපු අම්මට විඳපු දුක් සියල්ලම අමතක වෙනවා පින්වතුනි. පුතාට රාජමාලිගාවක හොඳ රස්සාවකුත් ලැබුණා. දිනක් තම තරුණ පුතාට ආදරෙන් ළඟට කතා කරන අම්මා හරි අපූරු කතාවක් මෙලෙසට කියනවා පින්වතුනි. මව මේ පුතු කුඩා පැලේ තුටුව වෙසෙනවා සිරිකාත මේ නිවස පුරා විහිද ගලනවා තම පුතාට යමක් කියන් නට සිත් දෙනවා පුතු මේ හාට එන්න කියලා මව අමතනවා හදිස්සියේ කතා කළේ ඇයි ආදර අම්මේ වරදක් එම සිදුනාද මගේ ආදර අම්මේ කල්පනාව නුබේ සිතේ රජ කරනවා අම්මේ පවසනු මැන නුබේ සිතේ ඇතිදේ මට අම්මේ මහදවෙත වාද කරවන දෙයක් තිබේ සිතේ නුඹේ අම්මත් ලෙඩ ගානේ සවිය නැතිය ගත්තේ මා මැරුණම නුඹ බලන්න කිසිවෙකුවත් නැතේ
කැන්දන්නේනු මැන බිරිඳක් මේ ගෙදරට පුතේ. අම්මා යෝජනාවක් කළා මේ ගෙදරට හොඳ තැනකින් මනමාලියක් කැන්දාගෙන එන්න කියලා. පුතා එක පාරටම මේ යෝජනාවට කැමති වුණේ නැහැ පිංවතුනි. අම්මා ළඟට ගිහින් ආදරෙන් තුරුළු වෙලා අම්මාට මෙහෙම කියනවා. දස්ස මස්ස කුස්ස දරා දෙතානෙහි කිරිදුන්න අම්මා විඳපෝදුක් ගිනි බැහැ ඉවසන්න බැහැයික්මනට බිරිඳකගේ අතගන්න අම්මේ ඉවසන්න අම්මේ ඉවසන්න. අම්මාසිය පුතාගේ සිත වෙනස් කරනවා. බිරිඳක් කැන්දන්නට කියා කියනවා. පුතු අම්මාගේ වචනය ඉටු කරලා දෙවනවා. දවසක් බිරිඳක් නිවසට කැන්දන්නේනවා. මගේ සිතේ ලොකුම බරක් පුතුනේ ඔබ අඩු කළා. මෙච්චර කල් කසාතේ ගැන සිතන් සිටියේ වද වෙලා. සුබ පතනවා යුග දිවියට අසරණ කඳුලැලේ සලා. මගේ පුතාව චූටි දුවේ ගන්න හොඳින් රැක බලා. සතුටින් බිරිඳ පුතුමාව ජීවත් වෙනවා. අම්මගේ සියලු කටයුතු ඉටු කර දෙනවා. අම්මත් නැයට දුවෙකුට මෙන් සලකනවා. කාලය ගෙවි ටික ටික ඈතට යනවා. මව වයසකයි බැහැ කිසිවක් කරන්නට. පුතු යයි වැඩට මිල මුදලක් සොයන්නට. බිරිඳට සිදු වෙනවා උවටැන්
කරන්නට ඇය පෙළඹෙනවා යුතුයකම මග හරින්නට. ගෙදරට මුල් දිනවල අම්මාව නාවපු කවපු ආදරණීය ලේලිය මෙහෙම කල්පනා කරනවා, මම කසාද බැන්දේ මේ විදිහට දුක් විඳින්න නෙවෙයි. අම්මව නාවල කවල පොවල මට නම් දැන් ඇති වෙලා මේ ලෙස දුක් විඳ විඳ මට බැහැ තවත් මෙහෙ ඉන්න. වැඩට ගොස් නිවසට එන ස්වාමියා ළඟට ගොස් මේ ආදරණීය බිරිඳ මෙහෙම කතාවක් කියනවා පින්වතුනි. ගේ හැම තැනම බැලුවාම කැත කුණු ඇත්තේ. වයසක මාවගේ වැඩ බව සැලකිය යුත්තේ. වැරහැලි මෑ අඳිනගේ එක පැත්තේ. මේකට පියවරක් ඔබ ආදගත යුත්තේ. මගේ නෑයෙකුට බැහැ මේ ගෙදරට එන්න. වැරහැලි මෑ අඳින පිළිකුල් දැනගන්න. මේකට පිළියමක් බැරිවේ නම් දෙන්න. මම යමි මගේ නිවසට හෙට නවතින්න. මට බැහැ තවත් මේ ගෙදර දුක් විඳින්න. වැරහැලි ඇඳගත්තු අම්මා ගේ හැම තැනම ජරා කරලා ගඳ ගහනවා. නෑදෑයෙකුටවත් ගෙදරට එන්න බැහැ. අම්මව දැක්කහම හරිම අප්‍රසන්නයි. එනිසා මම යනවා මගේ ගෙදර යන්න. අනේ ස්වාමියා බිරිඳගේ අතින් අල්ලගෙන මේ විදිහට කියනවා පින්වතුනි. නුඹ මට ආදරේය මා හඳුනනවා. ඔබ දාගියොත් සත්තයි මා මිය යනවා. වයසක අම්මාගෙන් බෝකාර දර වෙනවා. මේකට යමක් දෙන්නම කළ යුතු වෙනවා. මගේ ජීවිතය මෙන් කවදාත් ළඟ ඉන්න. මා හැරදා එපා ඔබ වෙනතක යන්න. කළ යුතු යමක් ඇත්නම් මට පවසන්න. පුළුවනි ඔබ කියන දේ
ඉටු කර දෙන්න. දැන් පුතාගේ සූදානම බිරිඳගේ යෝජනාව ඉෂ්ට කරන්නයි. බිරිඳ කියනවා මටත් ඔයා නැතිව ඉන්න බැහැ, පපුව පැලිලා මැරෙයි කියලා. අම්මා ගැන තරහින් ඇය තම ස්වාමියට මෙලෙසට යමක් කියනවා පින්වතුනි. ගෙදර කාරදර වුණ අම්මාය සැමට මුල්ලුන අරුමයකි පාල දෙන සිතන්නේ මාගෙවන පව ගැන. මවනුබේ වයසක කාරදර දේවයි නෙක නෙක මට ඉන්න බෑදැක ගඟට ගෙන ගොස් දාමු දවසක ගඟට ගෙන ගොස් දාමු දවසක ගත කිලි පොලන්නේ නෙත් මග කඳුළු එන්නේ වැඳ වැඳ කියන්නේ අම්මේ මට සමා දෙන්නේ. බිරිඳ කී වචනෙට නැවුනි සිත 3-4ට සිනෙහෙ බාර පුතෙකුට හැකිවිද මව්ව මැරුමට. මැදියම උදාවෙයි පුතු මව වෙත ළඟාවෙයි වැඳ මෙලෙස පවසයි සමාදෙනු මෙය මගේ වරදයි. පින්වතුනි, බිරිඳගේ යෝජනාවට පුතාගේ හදවත සලිත වුණා. මැදියම් රාත්‍රිය උදා වුණා. අම්මා නිදාගනින් ඇඳ ළඟට සෙමින් සෙමින් ලං වුණ පුතා වැඳ වැටුණා මට සමා වෙන්න කියලා. ගත වුණේ සුළු වෙලාවයි. බලන්න සිදුවුණේ කුමක්ද කියලා. කළුවර රෑ පැද්ද මැදින් ගඟට ඇදෙනවා. නිදා සිටින මව ගන්තෙර වෙත ගෙනියනවා. කැරළ නාද මේ විපතේ ලකුණු කියනවා. දස මාස කුස දරාපු මව ගඟට දමනවා. දස මාස කුස දරාපු මව ගඟට දමනවා. අසරණ මේ මව කළ පිංබාල මාතු වෙනවා. ගංදේ වැටේ පාඳුරක අම්මාව
ඇටලෙනවා ගණකාරුවල කපාන දිනකර නැගෙනවා කටුවත්තක එල්ලි එල්ලි ගොඩට ඇදෙනවා කටුවත්තක එල්ලි එල්ලි ගොඩට ඇදෙනවා අම්මාව ගංගාවට විසි කරලා පුතා සැඟවේ බලන් ඉන්නවා පෙර පිනකට අම්මා ගංගාව අයිනෙ තිබුණ කටුවකුලක සිර වෙනවා ඒ කටුවත් එල්ලි එල්ලි ගොඩටාපු අම්මා ඉස්සල්ලාම කතා කළේ තමන්ගේ ආදරණීය පුතාට ඒ අම්මගේ හඬ අහන්න පුතා ළඟ ඉඳියේ නැහැ අම්මා දෙපයින් නැගිට්ටා පුතාව සොයාගෙන යන්න ඒත් අම්මගේ කකුල් දෙක වාරු නැහැ පිංවතුනි අම්මා එතනම බිම ඇදගෙන වැටුණා ඒත් අම්මා උත්සාහය අතහැරියේ නෑ පිංවතුනි පුතාව සොයාගෙන දන ගාන්න පටන් ගත්තා දනිස් දෙක පුපුරු ගහලා ලේ ගලනවා දුක දරාගන්න බැරි අසරණ අම්මා ඈතින් යන පුතාව දැකලා අතින් අල්ලගෙන පුතාගේ අතේ එල්ලි එල්ලි හඬ හඬා මෙහෙම කියනවා පිංවතුනි අම්මාව අල්ලාගන්නකෝ මගේ රංකාන්ද පුතේ කියමින් අම්මාණ්ඩනවා එල්ලි පුතු අතේ තනිකරදා මෙසේ යන්න එපා පුතේ තනිකරදා මෙසේ යන්න එපා පුතේ දසමාසමා කුසේ දාරා නුඹව හැදුවේ පුතේ මෙහෙම දුකක් නුඹේ අම්මට දෙන්න එපා පුතේ මාතනි කර දමා යන්න එපා පුතා මාතනි කර දමා යන්න එපා පුතා වේල් ගණන් බඩගින්නේ සිටියාමයේ පුතේ ඒවාද මතක නැද්ද ආදරරන් පුතේ ගම මැදමා දමා යන්න එපා ඔයා ගම මැදමා දමා යන්න එපා ඔයා එලිවෙන තුරු දනගාමින් පොතො සෝය සෝය අම්මා වින්ද කාඳුළු කිය
කියන්න බෑ පින්වත මට නිම්මා මේ වගේ මව්වරු මිහිපිට දෙවිවරු මේ වගේ මව්වරු මිහිපිට දෙවිවරු මෙලෙසින් ආදරණීය අම්මා හඬා වැළපෙද්දි අම්මගේ අත ගසා දාලා පුතා ගෙදරට ගොස් සුව නින්දකට වැටුණා. අම්මා එළි වෙනකන් වැලි පාර දිගේ දන ගාන්න පටන් ගත්තා. පින්වතුනි බිරිඳ උදේ පාන්දරම අවදි වෙලා වෙනදා නැති සතුටකින් ඇය දොර විවර කළා. මිදුලේ වැතිරිලා ඉන්න අම්මව දැකලා දැඩි කෝපයකින් කතා කළා තමන්ගේ ස්වාමියට. කතා කරලා ඇය මෙලෙසින් කියනවා පින්වතුනි ගැඹුරැති ගං තෙරට අම්මාව දෑවාම කොහොමද සිදුනේ අම්මාගේ පැමිණීම ඔය බොරුවලින් රාවටනු බෑ හැමදාම මේ මොතෙම කරමි මේගේ හැරයාම ආලය කරමි ඔබ හට මාගේ පනයන්න රැවටිල්ලක් කළේ නෑහිත රින්දන්න අත පසුවීමකින් නොනේ මාව බේරෙන්න ආදර සොඳුර මට සතියක් කල් දෙන්න කාලය මෙලෙස සතියක් ගත වියනවා දිනකදී බිරිඳ සැමියාට මෙය පවසනවා මහදොල දුකක් මාගේ හිත තුල වද දෙනවා මම දැන් මවක් බව සාමිදුනි වැටහෙනවා කොතරම් කාලක් පෙරුමන් අපි පිරුවාද මෙතරම් සතුටු පුවතක් තාව තියෙනවාද මම පිය කෙනෙක් සොන්දුරිය මට කියනවාද ඔබේ දොල දුකට දැන් නොනෑ මොනවාද ඔබට ඕන දොළ දුකක් මම ඉෂ්ට කරන්නම්
අනේ මාව දාලනං යන්න එපා. එවිට බිරිඳ කියනවා ස්වාමියට ස්වාමීනී ස්වාමීනී මගේ දරු පැටිය වෙනුවෙන් හිතේ පුංචි දොළදුකක් තියෙනවා. ඔබට පුළුවනිද ඒ දොළදුක ඉටු කරන්නට? ඇය තමන්ට ඇති වූ දොළදුක ගැන ස්වාමියට මෙලෙසින් කියනවා පින්වතුනි. මේක කරුමයකෙ සතුටක් නම් නැත. කවදාද මේ කිව මිය යන්නේ? කෝපෙන් ඇවිලි දෙනුවන් රතුවී එතනදී දත් මිටි කන්නේ. ගෙදරින් යන්නට සැරසුන වේලේ තම සැමියට මෙය පවසන්නේ. නුඹේ මව් මරාන හදවත කන්නට මහා දොළදුකක් ඇතිවන්නේ. උඹේ මව් මරාන හදවත කන්නට මහා දොළදුකක් ඇතිවන්නේ. නුඹේ මව් මරාන හදවත කන්නට මහා දොළදුකක් ඇතිවන්නේ. ගඟට ගොසින් දැම්මෙමි මා මැය මැරෙන්න කියලා. එච්චර කරලත් නෑ නොවැ මේ වද කිව මැරිලා. මම ඔබ නවතා ගන්නෙමි කීදෙය ඉටු කරලා. හදවත ගෙනවිත් දෙන්නම් ප්‍රෑයම්මව මරලා. ප්‍රෑයම්මව මරලා. අම්මා කෙනෙකුගේ පපුව පලන්න පුළුවන් මිහිතලේ මොන පුතෙකුටද? පුතාට අම්මා තමන් වෙනුවෙන් විඳපු දුක් කඳුළු මැවි මැවී පෙනෙන්නට වුණා. කටුමැටි ගෙදර ඉඳන් තමන්ව හදන්න වින්ද දුක් පුතාට සිහිපත් වුණා. පින්වතුනි, එදා අමාවක දවසක් ස්වභාව ධර්මය පවා මිලින වෙලා බලන් ඉන්නවා සිදුවෙන්ට යන මහා අපරාධය දිහා. සඳේත් කිරණ නොමැති නිසා තරු කැට පවා දිලිසුනේ නෑ. අන්ධකාර රාත්‍රියට ආභරණයක් වුණේ කණාමැදිරියන්ගේ එළිය විතරයි. මැදියම් රාත්‍රියේ පුතා අම්මා ළඟට සෙමින් සෙමින් ලං වුණා. අම්මගේ දෙපා ළඟ දන ගහලා ඇස්වල කඳුළු පුරවගෙන බුදු අම්මේ මට සමා වෙන්න කියලා කිව්වා. එතකොටම අම්මට හැරුණා. කුප්පි ලාම්පු එළියෙන් පුතා හඬනවා අම්මා දුටුවා. අම්මා ආයෙත් දැස පියාගත්තා. හදවතින් ප්‍රාර්ථනාවක් කළා. මන් දන්නවා පුතේ අද රැට ඔයා මාව මරනවා කියලා. ඒත් කවදාවත් මම ඔයත් එක්ක තරහ නෑ පුතේ. උපදින හැම භවයකම නිවන් දකින ජාති දක්වාම ඔයා මගේම පුතා වෙලා මගේ කුසේම ඉපදෙන්න ඕන. එයයි මගේ එකම ප්‍රාර්ථනාව. ගත වුණේ සුළු වෙලාවයි. කරුවල නිසාසල රැහාද
සසල කරනවා තම අම්මාව ගල් තාලාව වෙත ගෙනියනවා මහගලකින් තම අම්මාගේ හිසට ගහනවා ජාතකවෝ පුතු අතින්ම මවමිය යනවා ජාතකවෝ පුතු අතින්ම මවමිය යනවා මහා කළු ගලකින් අම්මගේ හිස 4 කඩකට පැලුවා සුදු පාටට තිබුණු ගල් තලාව රතු පාට ලේ විලක් බවට පත් වුණා පින්වතුනි පුතා එතනින් නැවතුනේ නැහැ සුදු ගල් තලය රතු පාටට දිලෙන්නේ වාවා ගත නොහැකි කඳුලැලේ ගලන්නේ කොහොමද පින්වතුනි මෙකාරුණ කියන්නේ හදවත කලවෙලා ගන්නයේ සැරසෙන්නේ වම්පය ඔස්සවලා පපුවට තියන්නේ තනහිස තබා මව් කුස තද කරන්නේ මේවැනි දෙයක් කෙලෙසක දෝ කරන්නේ ගල් පතුරකින් මව් පපු කඳ පලන්නේ අරගෙන මව්ගේ හදවත පුතුගේ අතට දුවනවා ගල් තලාවෙහි පුතු ඉදිරියට නොසිතූ දෙයක් සිදුවිය එහි කෙසේවෙකුට අය පැටලි වැටුනි පුතු ඒ ගල මතට පය පැටලි වැටුණු පුතාගෙනිය පොත්තෙන් ලේ ගලත්ති විශ්ව ශක්ති ධාරාවේ චිත්ත බලයෙන්
අම්මාගේ හදවත කතා කරනවා. විද්‍යානුකූලව කියනවනං අම්මගේ විඤ්ඥානය කතා කරන හඬ පුතාගේ සවන් වැකෙනවා. පිංවතුනි, වැටුණු පුතාගෙන් අම්මාගේ හදවත කතා කරලා අහනවා එකම එක වචන පේලියක්. ඔයාට රිතුනද මගේ පුතේ? මේ වචන පෙළහෙද්දී පුතාගේ පපුව පිච්චෙන්න තරම් දුක හිතුණා. දුක දරාගත නොහැකි පුතා අන්තිමට මෙහෙම දෙයක් කරනවා පින්වතුනි. තම අම්මාව මාරපු තැනට නැවත දුවනවා. මලකන්ද ළඟ දානින් වැටේ පුතා ආඩනවා. ඉක්මන් කෝපෙන් කළ පාව කම වැටහෙනවා. හදවත පැලේ පුතාත් නෙතන දිමිය යනවා. හදවත පැලේ පුතාත් නෙතන දිමිය යනවා. හදවත පැලේ පුතාත් නෙතන දිමිය යනවා. අතීතයේදී සිදුවන මේවැනි දේවල් මෙයින් මතු කිසිදාකවත් සිදු නොවන්නට අපි වග බලාගනිමු. අම්මා තාත්තට සලකන, දරුවන් පනසේ රකින යහපත් සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ඔබ වෙත පුදනු ලැබූ උත්තම හදවත කවිදම් දෙසුමයි එලෙසින් නිමාවට පත් වුණේ. මෙම උතුම් සදහම් පඬුර ඔබට දේශනා කළ මම මස්සන්නේ විජිත පොඩි හාමුදුරුවෝ. පෝරේ ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍යපාද රුක්මලේ ධම්මකිත්ති නායක මාහිම්පාණන් වහන්සේගේ අග්‍රශාසනා පරිදි අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුහි නිර්මාතෘ පින්වත් මස්සෙන්නේ විජිත ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව මතු බුදු බව පතා සසර පාරමී පුරන නවගමුවට අධිපතිව වැඩ සිටින පත්තිනි මෑණියන් නමින් ලොව ඉදිවන මංගල මහා සෑයයි මේ. ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමේ අපේක්ෂාවෙන් ඉදිවන මෙම අසිරිමත් මහා සෑය නවගමුවට යාබද අතුරුගිරියට මධ්‍යව ගල්පොත්ත පාර දම්දිය අසපුවෙහි මෙසේ නිර්මාණය වන වගයි.
රටින් වැඩම කරවූ සර්වඥ ධාතු නිදන් කොට ගොඩනැගෙන පත්තිනි මහා සෑය කොළඹ පිට වටරවුම අධිවේගී මාර්ගයට සහ අතුරුකිරිය නගරයට දිස්වන පරිදි අඩි 100ක් උසකින් දිස්සෙනු ලැබේ. අඩි 25ක් උසැති බුදු පිළිම වහන්සේ නමක් මේ මහා සෑයට කේන්ද්‍රව විරාජමාන වන අතර ලක්ෂ 600කට වැඩි මුදලක් මේ සඳහා වැය වනු ඇත.